වල ටිකක් ගැඹුරු සංකල්ප ටිකක් විතරයි මේකේ තියෙන්නේ. ඒ නිසා ඔයාට ලේසි වෙයි කිව්වා මම මෙන්න මේ කොටස. මොකද දෙවෙනි පාඩමේ පළවෙනි කොටස කියන්නේ අපි දෙවෙනි පාඩමේ ඉන්නේ කියන්නේ පුතේ දැන් ඉන්නේ දෙසැම්බර් මේ කොටස ඉවර වෙනවා මේ මාසෙ ඇතුළත. ජනවාරි වෙනකොට අපිට තව පාඩම් දෙකක් විතර ඉවර කරගන්න පුළුවන්. හරි? එතකොට අපිට ලේසි සිලබස් එක ඉක්මනට ඉවර කරගන්න. මාර්ච් එක්සෑම් එක නිසා. අපි යනවා තොරතුරු තාක්ෂණයේ යටතල පාස්කම් කියන කොටසට. ඔයාලා තොරතුරු පද්ධතිය කියන එක දන්නවා. තොරතුරු තාක්ෂණය කියන එක දන්නවා. ගිය සතියේ හිටපු නැති අයට නම් කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ එක දාලා තියෙනවා බලනවා නම් මම හිතන්නේ මම දාලා තියෙන්නේ. මේ බලනවා නම් ඒක බලලා හදා ගන්න නෝට් එක. හරි? ඒවා දැන් දන්නවා ඔයා. දැන් ඔයාට අලුතෙන්ම සංකල්පයක් ඇවිත් තියෙනවා. මොකක්ද මේ යටිතල පහසුකම් කියන්නේ? තොරතුරු තාක්ෂණයට අදාළව මොනවද මේ යටිතල පහසුකම් කියන්නේ කියලා ඔයාට කතා කරන්න තියෙනවා. අපි ආර්ථිකයක් විදියට ගත්තත් පුතේ යටිතල පහසුකම් කියලා දේවල් වගේක් තියෙනවා. හරි? යටිතල පහසුකම් කියලා දේවල් තියෙනවා. මොනවද ඒකෙන් කියවෙන්නේ? යම් සිද්ධාන්තයක් යම් කරුණක් හොඳට කරගෙන යන්න. යම් කරුණක් හොඳට කරගෙන යන්න උදව් වන වටපිටාව. නැත්නම් යම් කාර්යයක් පහසු කරන්න උදව් වෙන දේවල් වලට තමයි අපි කියන්නේ යටිතල පහසුකම් කියන්නේ. හරි? එතකොට අපි ආර්ථික විද්‍යාව නැත්නම් ආර්ථිකය කියන කොටසෙදිත් හඳුනා ගන්නවා වරාය, ගුවන් තොටුපළ, මහා මාර්ග මේ ආර්ථිකය හොඳට කරගෙන යන්න උදව් වන පහසුකම් ටික. අධ්‍යාපනයේ යටිතල පහසුකම් කියන්නේ ඉගෙන ගන්න ඕන වන මූලික සිද්ධාන්තය නැත්නම් ඉගෙන ගන්න ඕන වන මූලික පහසුකම් ටික. උදේ බ්ලැක් බෝඩ් එකක් ඕනේ, නැත්නම් වයිට් බෝඩ් එකක් ඕනේ, පුටු ඕනේ, මේස ඕනේ, ලියන පෑන් ඕනේ, එතකොට මුණු කෑලි ඕනේ, ඒක පිහදාන ඩස්ටර් එක ඕනේ, ඒක තියෙන බිල්ඩින් එක ඕනේ, උගන්වන ගුරුවරයෙක් ඕනේ, පොත්පත් ටික ඕනේ, පෑන් ඕනේ, මේ සියලු දේ එහෙනම් ඉගෙන ගැනීම නැමැති කාර්ය වෙනුවෙන් උදව් වන ඒ ඉගෙන ගැනීමේ කාර්යය හොඳට කරන්න පුළුවන් හොඳට සිදුවෙන පහසුකම් සපේන කොටස නැත්නම් පහසුකම් සපේන ඒවට අපි කියනවා මොනවා කියලාද යටිතල පහසුකම්. සමහරවිට මේවා දේවල් වෙන්න පුළුවන්. යම් දෙයක් ඔය මේස පුටුව වගේ යම් දෙයක් වෙන්න පුළුවන්. යම් සේවාවක් වෙන්න පුළුවන්. උපකරණ සමූහයක් වෙන්නත් පුළුවන්. හරි? එහෙනම් මේ යටිතල පහසුකම් කියනකොට ඔයා මතක් කරගන්න යම් කාර්යයක් පහසු කරන දේවල් වලට අපි කියනවා යටිතල පහසුකම් කියලා. ලියන්න මෙහෙම. එහෙනම් ඒක ලියන්න කලින් මේකත් බලන්න. තොරතුරු තාක්ෂණය හොඳට කරගෙන යන්න. තොරතුරු තාක්ෂණය කියන එක දන්නවා මම කිව්වා. තොරතුරු තාක්ෂණය ඇති වෙන්නේ පුතේ ප්‍රධාන සංකල්ප තුනක එකතුවෙන්. පරිගණක තාක්ෂණය, සංවේදන තාක්ෂණය, තොරතුරු කළමනාකරණය. මෙන්න මේ තුන එකතු වෙච්ච තැන තමයි තොරතුරු තාක්ෂණය තියෙන්නේ. එහෙනම් මෙන්න මේ කුළුණු තුන හරියට කරගෙන යන්න, නිවැරදිව කරගෙන යන්න, ඒ කාර්යයන් පහසු කරන්න ඕනවන සේවාවන් හා උපාංග හා ඒවට අදාළ සියලු කාර්යයන් වලට අපි කියනවා තොරතුරු තාක්ෂණයට අදාළ යටිතල පහසුකම් කියලා. ඒ ASCII දුරාංග තියෙන්න පුළුවන්, මුදුකාංග තියෙන්න පුළුවන්, ජීවාංග තියෙන්න පුළුවන්, සංනිවේදන උපාංග තියෙන්න පුළුවන්, තොරතුරු පද්ධතියේ ක්‍රියාපටිපාටි තියෙන්න පුළුවන්. මෙන්න මේ සියලුම සංකල්පයන් එකතු වෙච්ච තැනක් තමයි පුතේ මේ යටිතල පහසුකම් කියන්නේ. ලියන්න මෙන්න මේක. ආයතනයක තොරතුරු පද්ධතිය හා ආයතනයක තොරතුරු පද්ධතිය හා යෙදවුම් සඳහා වේදිකාව සකසා දෙනු පිණිස
විභජනය කළ තාක්ෂණික සම්පත් සමුදාය ආයතනයක තොරතුරු පද්ධතිය හා යෙදවුම් සඳහා වේදිකාව සකසා දෙනු පිණිස විභජනය කළ තාක්ෂණික සම්පත් සමුදාය තාක්ෂණික සම්පත් සමුදාය තාක්ෂණික සම්පත් සමුදාය ආයතනයක තොරතුරු පද්ධතිය හා යෙදවුම් සඳහා වේදිකාව සකසා දෙනු පිණිස විභජනය කළ ලියන්න මම පස්සේ කියන්න ඕනේ පදවල තේරුම විභජනය කළ තාක්ෂණික සම්පත් සමුදාය තාක්ෂණික සම්පත් සමුදාය තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් ලෙස හැඳින්වේ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් ලෙස හැඳින්වේ ඔකේ කියනවා හොඳ පද දෙකක් පුතේ තොරතුරු පද්ධතිය හා යෙදවුම් සඳහා වේදිකාව සපේ මං කිව්වේ සාමාන්‍ය සින්දු කියන්න වේදිකාව ඒ සින්දුව නිවැරදිව හා ඒකට අදාළව නිවැරදි ආකාරයේ නිවැරදි කෝණයෙන් කරන්න නම් එයාට පහසුකම් සපයන්න ඕනේ ඒකට තමයි වේදිකාවක් කියන්නේ හරි ඕක කියනවා පුතේ තවත් ටෙක්නිකල් වර්ඩ්ස් අපි කියනවා මේ පරිගණක සම්බන්ධ වන නැත්නම් තාක්ෂණය සම්බන්ධ වන වචනයක් තමයි ප්ලැට්ෆෝම් කියන්නේ. පහසුකම් සපයන වේදිකාව. එන්නේ වේදිකාව තමයි යන්ත්‍ර පහසුකම්. ඔයාලට උදාහරණයකට මෙන්න මේ අපි මේ ඉගෙන ගන්න එක. ඔයාලට මතක නම් අපි ඒ ලෙවල් පන්තිවල හිටපු ළමයිට මතකයි නම් අපිට මේ පළවෙනි පාර නෙමෙයි දෙවෙනි පාර පන්ති නවත්තන්න කියලා කිව්වට පස්සේ අපි පන්ති පටන් ගත්ත මුල් දවසේ ඔන්ලයින් ඒකයි අද ඉන්න අපි මේ පන්ති කරන විදිහයි ගත්තාම මේ වීඩියෝ තියෙනවා නම් ඒකේ තියෙන સિદ્ધාන්තයන් දකින්නවා නම් අපි කොච්චරක් අද වෙනකොට දියුණු වෙලාද මේ පළවෙනි දවසේ අපි කොහොමද පන්තිය කරේ පැහැදිලි නෑ අපිට ලොකු අත්දැකීමක් නෑ කොයි වගේ වයින්ද කරන්න කියලා දන්නේ නෑ මොන වගේ උපකරණ සම්බන්ධ කරගත්තොත් හොඳයි කියලා දන්නේ නෑ නමුත් අද හරි වීඩියෝ එකේ ක්වොලිටි එක සවුන්ඩ් එකේ ක්වොලිටි එක බෝඩ් එක පේන එකේ ක්වොලිටි එක හරි ඒහා සම්බන්ධ වේදිකාවක් අපි හදාගන්න ඒ වේදිකාව කියන්නේ අපි අර මියුසිකල් එකේ මේ ස්ටේජ් එක විතර කියන එක නෙමෙයි වේදිකාව කියලා කියන්නේ මෙන්න මේ සියලු පහසුකම් වල තමයි අපි කියන්නේ මොකක් කියලාද වේදිකාව. එහෙනම් අපි දකිනවා මෙන්න මේ තොරතුරු තාක්ෂණය සම්බන්ධ වෙනකොට මේක ඔයාලට කූ එකට දාපු එකේ මේක එක කාලයකට තිබුණා මට මතක හැටියට 10 15 කාලයක් වань වෙන්න ඕනේ. 10 15 කියන ඒ කියන අවුරුදු 5 කාලය තුලද කොහෙද මේ IT එක තිබුණා මට මතක හැටියට ඒකේ තිබුණේ පද්ධති සංවර්ධනය කරන එක ගැන. එතකොට අපි මම IT එක කරා. එතකොට මට මතක හැටියට මං ගාව වර්ණ පොත තිබ්බද මන්ද. ඒකේ තිබුණේ පද්ධතිය සංවර්ධනය කරන එක. ඒ කියන්නේ ඔයාලා තිබුණේ ඒ කාලේ ඉගෙන ගත්තා නම් ඔයා පද්ධතියක් හදන විදිය දැනගන්න. දැන් එහෙම එකක් නෑ පුතේ. මේ ඔයාලට තියෙන එකේදී ඔයාලා පද්ධති සංවර්ධනය කිරීම පිළිබඳව ගොඩක් ඉගෙන ගන්න නෑ. හරි ඇයි දැන් පුතේ ඕනතරම් තොරතුරු පද්ධති මේ විශ්වය තුල අපි කියන අන්තර්ජාලය තුල මේ කියන ව්‍යාපාර ලෝකයේ තුල ඕනතරම් පද්ධති තියෙනවා දැනගන්න ඕන දේ මොකක්ද මේ පද්ධති නිවැරදිව හසුරවන්නේ කොහොමද
ඕන ඉස්සර තිබුණේ නෑ මේ තරම් පද්ධති නිර්මාණය වෙලා. අපි හිතුවෙත් නෑ Zoom එක කියන්නේ මේ වගේ පහසුකම් සපයන එකක් කියලා. අපි හිතුවේ නෑ අන්තර්ජාලය අත්දැකීම් නැත්නම් ඔන්ලයින් ඉගෙනීම මේ තරම් පහසු කාර්යයක්. පහසුමත් නෑ. හරි? එහෙනම් ඒක පුතේ දැන් කරලා තියෙනවා. දැන් තියෙන්නේ මොකක්ද? ඒක කරගෙන යන්න. ඒ කරගෙන යන්න ඕනේ වටපිටාව තමයි ඔයාට මේ කියන සිලබස් එක තුලින් ඔයාට උගන්වන්නේ. නිවැරදිව පද්ධතියක් තෝරාගත්තේ නැති වුණොත් ආයතනයක් තමන්ගේ තොරතුරුත් නැහැ. තමන්ට අවශ්‍ය වෙන ප්‍රතිඵලය ගන්නත් බෑ. තමන්ට තීරණ ගන්නත් බැහැ. හරි? අපරාධ මුදල් නාස්තිකුත් වෙනවා. එහෙනම් අපිට ගැළපෙන අපේ ආයතනයේ ගැළපෙන අපි වැඩ කරන තැනට ගැළපෙන පද්ධතිය මොකක්ද කියන එක තෝරා ගන්න එක විතරයි දැන් කරන්න තියෙන්නේ. මොකද ඕනතරම් තොරතුරු පද්ධති අපි කිව්වේ මේ විශ්වය තුල දැන් නිර්මාණය වෙමින් පවතින නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් අපි දැනගෙන ඉන්න ඕන පුතා මෙන්න මේ කතාව. තොරතුරු පද්ධතිය කියන කතාවේ වේදිකාව කියන්නේ එහෙනම් මේ තොරතුරු පද්ධතිය කියන දේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වෙන සියලුම දේවල් එහෙනම් ඔයා දන්නවා තොරතුරු පද්ධතිය කියන එකේ අවශ්‍ය වෙන මූලිකාංග විදියට උදාංග, මුදුකාංග, ඊට පස්සේ ඒකට අදාළ සංනිවේදන උපාංග, පුහුණුව, අධ්‍යාපනය මේ තොරතුරු පද්ධතිය හරියාකාරව කරගෙන යන්න නම් සහාය වෙන සියලුම සේවාවන් වලට තමයි අපි කියන්නේ මොනවද? යටතල පාස්කම් කියන්නේ. ඒකනේ පුතේ විභජනය කරලා බෙදලා වෙන් කරලා තියෙනවා. දැන් උදාංග වෙනයි, මුදුකාංග වෙනයි, අධ්‍යාපනය වෙනයි, පුහුණුව වෙනයි, සංනිවේදන උපාංග වෙනයි. වෙන වෙනම විභජනය කරලා තියෙනවා. බෙදලා තියෙන්නේ මේ තොරතුරු පද්ධතිය යටතල පාස්කම්. මේවා සියල්ල එක් ස්ථානයකට ගෙනල්ලා එකට කරලා අර පද්ධතියෙන් උදව් ගන්න පද්ධතිය ක්‍රියාත්මක කරන්න තමයි අපි මේ තොරතුරු පද්ධතියක් කරලා පාස්කම් ඉගෙන ගන්න. එහෙනම් ඔයාගෙන් ඇහුවොත් කවුරු හරි පුතා ඔයා දැන් 82 කරන ළමයි ඈ 82 වලට අයිති තියනවලු නේද? පුතේ අපේ ළමයා ඔයාලා නංගි මේ ඔන්ලයින් පන්තියක් කරන්න යනවා. මොනවද පුතේ ඕන වෙන යටතල පාස්කම්? මොකක්ද ඒක ඉගෙන ගන්න ඕන වෙන උපාංග ටික? එයා අහන්නේ ওই වචනේ නෙමෙයි. කොහොමද පුතේ අපි ඒකට සම්බන්ධ වෙන්නේ? එතකොට ඔයා දැනගන්න ඕනේ ඒ සේවාව හරියට කරන්න නම් මොනවද අපි ගාව තියෙන්න ඕනේ? උපාංග ටික එහෙම නැත්නම් යටිතල පහසුකම්. ඒ කාර්ය හරියට කරන්න. හරියට ඔන්ලයින් ඉගෙන ගන්න නම් ඔයා කියනවා සරලම කතාව ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ලැප් එකෙන් ගන්නත් පුළුවන්, ෆෝන් එකෙන් ගන්නත් පුළුවන්, ඩෙස්ක්ටොප් එකෙන් ගන්නත් පුළුවන්. ඉන්ටර්නෙට් සම්බන්ධතාවය. ඔය ඕන තුනෙන් එකකට සම්බන්ධ වෙන්න පුළුවන් ඉන්ටර්නෙට් එකට. ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙන්න එක්ක රවුටර් එකක් ඕනේ, එක්ක ඩොන්ගල් එකක් ඕනේ, එක්ක සිම් එක දාලා යන්න පුළුවන් ෆෝන් එකක් ඕනේ data on කරගෙන යන්න. මේ අවශ්‍යතාවය මොකක්ද? ඔන්ලයින් ඉගෙන ගන්න. ඒකට අපිට ඕන වෙන යටිතල පාස්කම් අපි මේ කියන්නේ. ඔයා කියනවා ඔයාට තේරෙන භාෂාව. එහෙනම් පුතේ ඔයා දැනගන්න ඕනේ ඒකට අවශ්‍ය වෙන දුඩාංග මොනවද? මෘදුකාංග මොනවද? ඒකට අවශ්‍ය පුහුණුව මොනවද? දැන් ඔයාලා ඔන්ලයින් කතාවේ දැන් ඔයා කිව්වා එහෙනම් ෆෝන් එකක් හරි ලැප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි ඕනේ අන්තර්ජාල සම්බන්ධතාවය ඕනේ එක්කෝ රවුටර් එකක් එහෙම නැත්නම් සිම් එක දාන්න පුළුවන් data on කරන්න පුළුවන් එකක් ඩොන්ගල් එකක්. ඔය කියන තුන ඕනේ. ඊළඟට ඔයා කියනවා මුදුකාංගයක් විදියට එක Google Meet එක ඕනේ, එහෙම නැත්නම් Zoom එක ඕනේ, නැත්නම් Microsoft Teams ඕනේ. මොකද දුඩාංග ටික අන්තර්ජාලයට සම්බන්ධ කරලා ගුරුවරයයි ළමයයි සම්බන්ධ වෙන්න යටිතල පහසුකම සපයන්නේ කවුද? Zoom එක, Google Meet එක, එහෙම නැත්නම් Google Teams එක. ඒ ටික කරලා දැන් කවුද පුතේ මේවා කියලා දෙන්නේ? ඒක කියලා දෙන්න ඔයා නම් අධ්‍යාපනයක් දෙනවා. ඒකත් පුතේක් කරපන්. කියලා දීලා ටෙස්ටිං කරලා ඔයා එයාට පුහුණු කරනවා නම් ඒකත් යටතලපන්. ඇයි අධ්‍යාපනයේ නැමැත්තේ ඔන්ලයින් අධ්‍යාපනයේ හරියට කරන්න පහසුකම් සපයන ඕනම එකකට අපි කියන්නේ මොකක් කියලාද? ඒකේ යටතල පහසුකම්. ඒකයි පුතේ මේ වේදිකාව
විභජනය කරලා තියෙනවා කිව්වේ වෙන වෙනම අපි කිව්වේ දුඩාංග වෙනයි මුදුකාංග වෙනයි ඒවා වෙන වෙන වශයෙන් තමයි තියෙන්නේ මේ ඔක්කොම අපි එක තැනකට ගෙනල්ලා ඒ කාර්ය සාර්ථකව නිම කරගන්න. ලියන්න ඒකට මෙහෙම. තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහය තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහය තුල එකට ලියා යන්න පල්ලෙහාට ලියන්න එපා කමා දාලා ලියාන යන්න ව්‍යුහය තුල දුඩාංග කමා මුදුකාංග අධ්‍යාපනය පුහුණුව සංනිවේදන උපාංග යටිතල ව්‍යුහය තුළ දුඩාංග මුදුකාංග අධ්‍යාපනය පුහුණුව සංනිවේදන උපාංග වැඩි ද අන්තර්ගත වේ හරි එහෙනම් පුතේ ව්‍යාපාරයකට තමයි මේක ගන්න යන්නේ හරි ව්‍යාපාරය ඒ ව්‍යාපාරයේ තියෙනවා හරි ව්‍යාපාරයේ තියෙනවා විවිධ වූ කාර්ය ඔයා ව්‍යාපාරඥය කියන විෂය ඉගෙන ගන්න ළමෙක් විදියට AD1 එකේ ව්‍යාපාරඥයත් එක කොටසක් ඉගෙන ගන්නකොට හොයාගත්තා දැනගත්තා ව්‍යාපාරික කාර්යයක් තියෙනවා මොනවද ඒ කාර්ය නිෂ්පාදනය පරිපාලනය විකිණීම් අලෙවිකරණය මානව සම්පත් මූල්‍ය කළමනාකරණය මෙන්න මේ වගේ විවිධ වූ කාර්යයන් හරි කාර්යයන් වෙන්වෙනු අරමුණු වෙනුවෙන් පවත්වාගෙන නිෂ්පාදනයේදී පුතේ විකුණනය කියන හිතන්නේ නැහැ. එයා හදන්නේ පුළුවන් තරම් ක්වොලිටියට පිළිවෙල අඩුවෙන් හදන එක. ඒක තමයි එයාගේ අරමුණ. ඒ කාර්ය අරමුණ. විකුණනකොට බලන්නේ නැහැ මේ පිළිවෙල අඩු කතාව. පුළුවන් තරම් විකුණන්න බලන්න. මූල්‍ය කළමනාකරණය කරනකොට බලන්නේ ක්වොලිටිය නෙමෙයි පුළුවන් තරම් පිළිවෙල. එනම් මේ කාර්යයන් පුතේ එකින් එකට වෙනස් වූ අරමුණු වෙනුවෙන් තමයි හිතෝකට. මානව සම්පත් කළමනාකරණය ඒකෙදි කරන්නේ මිනිස්සු ගැන හොයලා බලන්න. නිෂ්පාදනය ගැනවත් මූල්‍ය ගැනවත් එතනදි සලකන්නේ නැහැ. හරි. එහෙනම් පුතේ අපිට තියෙනවා ලොකු දෙයක් කරන්න. මේ වෙන්නුණු එහෙම නැත්නම් අපි තව පදයක් කිව්වා. විභජනය වුණු කාර්යයන් එක තැනකින් ඒක රාශී කරගෙන අපි කියන්නේ අර සිංහල බෙහෙත් වල කියනවනේ අට පහද එකට හිඳලා මොකද්ද කතාව? හරි? ඒ කියන්නේ මොකද්ද මේ?
සියලු කාර්යයන් වෙන්නුණු අරමුණු වෙනින් පවත්වාගෙන යන මේ ආයතනේ සමස්තය පුතේ එක තොරතුරු පද්ධතියකින් එළියට එන්නේ. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් වෙනම තොරතුරු පද්ධති පවත්වාගෙන යනවා නම් එක අරමුණක් වෙනුවෙන් අරයි යනවා. එහෙම නැති වුණොත් වෙන්නේ නිෂ්පාදනයේ ස්වාධීන ඔහේ යනවා. අලවිය ඔහේ යනවා. මානව සම්පත් ඔහේ යනවා. මූල්‍ය ඔහේ යනවා. ආයතනයේ විසක් වෙන්නේ. අපේ අයාලේ ගියා වගේ වුණොත් ආයතනයේ තොරතුරු ආයතනයේ කවදාවත් නිවැරදි නිශ්චිත වැදගත් තීරණ ගන්න බැරුව යනවා. අපි මේ ටියුට් එකේ වාර දීලා තියෙනවා. ටියුට් එකේ දීලා තියෙනවා රූප සටහන. මොකද්ද රූප සටහනේ තියෙන්නේ? ව්‍යාපාරික උපාය මාර්ග, තොරතුරු තාක්ෂණික උපාය මාර්ග, තොරතුරු තාක්ෂණේ මෙන්න මේ කියන සියලු දේ ඒක රාශී කරගෙන මේවා එකිනෙක අතර හොඳ සංකලනයක් වෙමින් බලන්න දෙපැත්තට යාළගේ තොරතුරු ඕමාරු වෙනවා. තාක්ෂණي ඕමාරු වෙනවා. උපාංග ඕමාරු වෙනවා. හැබැයි මේ තුන් දෙනාගේ තියෙන කරුණු ටික එක එල්ලේම යන්නේ කොහොමද? තොරතුරු තාක්ෂණික යටතල පහසුකම්. ඒ කියන්නේ අර පවුන් අපි කිව්වේ මියුසිකල් එක කරන ස්ටේජ් එක නම් බෑන්ඩ් එකකින් ස්ටේජ් එක උඩ මියුසික් කියන්නේ සවුන්ඩ්ස් පාලනය කරන කෙනා ඉන්නේ ස්ටේජ් එක උඩ, සින්දු කියන කෙනා ඉන්නේ ස්ටේජ් එක උඩ, නටන කෙනා ඉන්නේ ස්ටේජ් එක උඩ. අර කියන තොරතුරු ව්‍යාපාරයේ උපාය මාර්ග, තොරතුරු තාක්ෂණයේ කාර්යයන්, තොරතුරු තාක්ෂණයේ මේ කියන සියලු දේ එක තැනකට ගන්නවා. කොතෙන්ද දේ ගන්නේ? මෙන්න මේ අතර පාස්කම් කියන ස්ටේජ් එකට. නැත්නම් අපි කියනවා වේදිකාව. ඒ වේදිකාවට අරගෙන අන්න ව්‍යාපාරයේ අරමුණ වෙනුවෙන් ඒ වේදිකාවේ ඉඳන් සින්දු කියනවා වගේ, ඒ වේදිකාවේ ඉඳන් නාට්‍ය රඟ දක්වනවා වගේ ඒ යටිතල පහසුකම් උඩ ඉඳන් ව්‍යාපාරයට අවශ්‍ය තොරතුරු තාක්ෂණික උපකාරය නැත්නම් තොරතුරු තාක්ෂණික සේවාව සපයන. එහෙනම් පුතා වැදගත්ම දේ මොකද්ද? තොරතුරු තාක්ෂණයක් නෙමෙයි, තීරණ ගැනීමක් නෙමෙයි, ඒ දෙන්න එකට කරන ජනිතල පහසුකම් තමයි මෙතන වැදගත් වෙන්නේ. මොකද ව්‍යාපාරයේ සේවාවන් සපයන්නත් තොරතුරු තාක්ෂණයේ ව්‍යාපාරයට එකතු කරන්නත් පහසුකම් සපයන්නේ කවුද? ජනිතල පහසුකම්. එහෙනම් මෙන්න මෙයා දැන ගැනීම ඉතා වැදගත් වෙනවා. ඔය ලියපු තැනම පිටු අංක 1 ටියුට් එකේ පිටු අංක 1 මෙන්න මෙතන මෙහෙම ලියන්න. ඔය තොරතුරු තාක්ෂණික ජනිතල පහසුකම් කියලා ඉඩක් තියලා තියෙන්නේ. ඒ දැන් ඔය ලියපු එකට යටින් තවත් මෙහෙම ලියන්න. ව්‍යාපාර ආයතනේ පාරිභෝගික සේවා සැපයීම කවා සැපයුම් කරුවන්ගේ කටයුතු අභ්‍යන්තර මෙහෙයුම් කළමනාකරණය සඳහා තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් මගින් පහසුකම් සපයයි
ඒකයි මම කිව්වේ ව්‍යාපාරයේ උපාය මාර්ගයේ තොරතුරු තාක්ෂණික උපාය මාර්ග තොරතුරු තාක්ෂණික මෙන්න මේවා පුතේ එකින් එකට තමන්ගේ කාර්ය නුවමාරු කරගන්නවා. මොකද මෙයාට ස්වාධීනව ගමන් කරන්න බෑ. ස්වාධීන විදිහට වැඩක් නෑ පුතේ. ව්‍යාපාර උපාය මාර්ග මෙයා ඊටම කිසිම සම්බන්ධයක් නැතුව අරමුණ ඔහේ තිබ්බා කියලා. තොරතුරු පද්ධති ගැන දන්නේ නැතුව එයා ඔහේ ඉන්නේ. තොරතුරු තාක්ෂණයේ තිබ්බා කියන්නේ. එයා ස්වාධීන වුණා කියන්නේ එයා වෙනම ඉන්නේ කියන්නේ. මෙයා ස්වාධීන වුණා. එයාත් ඔහේ ඉන්නේ. ඔහේදී තොරතුරු තාක්ෂණය. ලංකාවේ අද IT සාක්ෂරතාවය වැඩි. මේ 2020 මේ අවසාන භාගය. තොරතුරු සාක්ෂරතාව. හැබැයි 19 වෙනකොට 2019 තිබ්බ සාක්ෂරතාවයට වඩා 20 මේ වෙනකොට අපි අවසන් වෙනකොට අවසාන කාලයක් වතාවන්නේ IT සාක්ෂරතාවය වැඩි ලංකාවේ. හේතුව මොකද? තොරතුරු තාක්ෂණය නොතිබුණාද අපේ රටේ? නෑ තිබුණා. හරි? අපි හිතුවද කවදා හරි ඔන්ලයින් ඉගෙන ගන්න කතාව. ඒව පුතා දිනුණු රටවල ඔන්ලයින් අම්මා ඒව තිබ්බේ පිටරට. නමුත් අද සාමාන්‍ය ගමේ ළමයා මට ඔන්ලයින් පන්තියක් තියෙනවා ඈ අන්‍යයා ෆෝන් එක තියාගෙන සිග්නල් නැත්තම් එළියට ඇවිල්ලා මේකට සම්බන්ධ වෙනවා. ඒ සාක්ෂරතාව ඉගෙන ගැනීම ඉස්සර නෑ ටීවී එකේ ගියෝ. නමුත් දැන් සාක්ෂරතාවයක් නැත්තම් තොරතුරු තාක්ෂණය ඔහේ තිබ්බා. දැන් මොකද වුනේ? ව්‍යාපාර උපාය මාර්ගේ පැත්තක දාන්න. අධ්‍යාපන උපාය මාර්ගයක් විදිහට මොකද වුනේ? තොරතුරු තාක්ෂණය හා අධ්‍යාපනය මොකද වුනේ? මුහුණා. අන්නේ එකතු වීමත් එක්ක මෙන්න මේ තොරතුරු තාක්ෂණික උපාය මාර්ගත් බිහි වුණා. ඔය පහසුකම් දැන් කාර්යවම කිව්වනේ මොබිටෙල්ලා ඩයලොග්ලා පැකේජ් දෙනවා කියලා අපිට Zoom එකට පැකේජ් එකක් දෙනවලු. ඒ තමයි පුතේ උපාය මාර්ගය. මොකද එයා වෙන හාට් එකට හරි යාටෙල් හරි මොන හරි දාගත්තොත් එයාලා ඔය වගේ පැකේජ් එකක් දුන්නොත් ඩයලොග් පාරිභෝගිකයා යනවා කෙලින්ම කාරු ගාවද එයාටෙල්. එයාලගේ උපාය මාර්ගය මොකද්ද? තොරතුරු තාක්ෂණ වශයෙන් මේක ව්‍යාප්ත වීමත් එක්ක පාරිභෝගිකයා අල්ලගන්න. ඩයලොග්ලා ඉස්සරෝම් දෙනකොට මොබිටෙල්ලා මොකද කරේ? එයාලා දුන්නා ඩක් ගාලා මෙන්න ගෲප් එක මෙන්න 165යි Zoom එකට මෙහෙමයි මේවට මෙහෙමයි. මොකද මෙයාලගේ ස්ට්‍රැටජි එක උපාය මාර්ගයක් මොකද්ද? මේවා අතර මොනවා කරගන්න එකද? එකිනෙක අතර පුතේ සම්බන්ධතාවය ඇති කරගන්න. මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ මේවා ඇති වෙන්නේ මොකක් තුලද? යටිතල පහසුකම් තුල. යටිතල පහසුකම්. මොකද්ද යටිතල පහසුකම් කියන්නේ? මේවට ඒ කිව්වේ තොරතුරු තාක්ෂණයට ව්‍යාපාරය අනුගුණ ළඟා වෙන්න ව්‍යාපාරයේ තොරතුරු තාක්ෂණික උපාය මාර්ග වලට පහසුකම් සපේන එකම තැන මොකද්ද? යටිතල පහසුකම්. මෙන්න මේ යටිතල පහසුකම් හරියට භාවිතා කළොත් ව්‍යාපාරයේ අපේක්ෂිත අරමුණු කරා යන්න පුළුවන්. එයාලගේ අරමුණ පාරිභෝගික සේවාව තෘප්තිමත් කරන එක නම් ඒකට යන්නත් පුළුවන්. දැන් හිතන්නකෝ ඉස්සර බැංකුවකට ගියපුවාම පොලිම තියෙනවා දැකපුවාම යන්න හිතෙන්නේ නැහැ බැංකුවට. අද ඉස්සර පුතේ 3 වෙනකොට බැංකුවට ගියත් තමයි ගනුදෙනු කරන්නත්. අද බලන්න වෙනස් වීම. පාරිභෝගිකයෙක් බැංකුවකට යන්නේ මූලික කටයුත්තක් සඳහා පමණයි. අනිත් සියලු දේ මොකද වෙලා තියෙන්නේ? තොරතුරු තාක්ෂණය හා එකතු වෙච්ච ව්‍යාපාර අරමුණු එක්ක යටිතල පහසුකම් රාශියක්. ඔයා යනවා නේද ඩිජිටල් බැංකුකරණේ? ATM මැෂින් එකෙන් සල්ලි ගන්නවා නේ. ව්‍යාපාරයේ අරමුණක් ගනුදෙනුකරුව සේවා සැපීම. ගනුදෙනුකරුවට හොඳ සේවා සැපීම.
වෙලාව යන්නේ නැහැ, කල්ලි තුරුයි පොලි නැහැ, පැය 24ම 365 දවසම මේ වගේ සේවාවක් අපයන්න ඕන වුණා බැංකුවල. අන්න පුතා ව්‍යාපාරික අරමුණ ගොනු කරගත්තා. පාරිභෝගික සේවාව තෘප්තිමත්ව සැපයන්න උදව් කරගත්තා කවුද? තොරතුරු තාක්ෂණික. කාමරයක් තුල සල්ලි දාන්න, සල්ලි ගන්න, එක කාඩ් එකෙන් ඕනම වියදමක් කරන්න. මෙන්න මේ අඩතල පාසුකම් සපෙව්වා. මෙන්න මේ උදාංග මුදුකාංග අධ්‍යාපනය හා කොහොමද කියන දේ. එහෙනම් වැදගත්ම දේ මොකක්ද පුතේ? මේවා මේ ඔක්කොම එකට කරන මෙන්න මේ අඩතල පාසුකම් කරනවා. ඒක පුතා අපි වාට ඇඳලා දීලා තියෙනවා. ඊළඟට යනවා මේ කුමක් සඳහා? අර කේස් එක. දැන් තොරතුරු යක්කල පාස්මාන් කියන ඔයා දන්නවා එහෙනම් තොරතුරු තාක්ෂණය හොඳට කරගෙන යන්න උදව් වන වටපිටාව තමයි මේ යක්කල පාස්මාන් කියන්නේ. හරි. ඊට පස්සේ වාගේ අහනවා ඔයාලට දීලා තියෙනවා මේ කුමක් සඳහා? ඇයි මේ යක්කල පාස්මාන් ඕනේ? මේ යක්කල පාස්මාන් තිබීම තුල මොකද්ද වෙන්නේ? මොකද්ද මේ යක්කල පාස්මාන් වලින් අවසාන ප්‍රතිඵලය? හරි. ඕකට පුතේ ලස්සන උත්තරයක් තමයි කියන්නේ අපි. ඔයාව ඔරුවකට දාලා හබල දෙන්න නැතුව අතාරින්න. පාඩ ඔරුවකට දාලා හබලක් නොදී ඉන්න. පාඩ කිසිම දෙයක් කරන්න. තොරතුරු තාක්ෂණයේ කියනවා. ව්‍යාපාර අරමුණු තියෙනවා. වෙන වෙනම තියෙන්නේ. මේවා එකතු කරන කෙනෙක් නැහැ. හබලක් නැහැ. අන්නේ හබල තමයි පුතේ මෙන්න මේ යත්තල නැතුව යටතල පහසුකම් ඇතිතරම් තාක්ෂණයේ තිබ්බත් වැඩක් නැහැ. ඇතිතරම් ව්‍යාපාරික අරමුණු තිබ්බත් වැඩක් නැහැ. කවදාවත් ඔය දෙන්න එකට එකතු වෙන්නේ නැහැ. එහෙනම් ලියන්න මෙන්න මෙහෙම. තොරතුරු තාක්ෂණික යටිතල ව්‍යුහයන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ තොරතුරු තාක්ෂණික යටිතල ව්‍යුහයන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ආයතනයට විවිධාකාරයෙන් ප්‍රතිලාභ ගෙන ඒම සඳහායි ආයතනයේ පරිශීලකයන්ට මොකක්ද සර් ආයතනයේ පරිශීලකයන්ට භාවිතා කරන්නන්ට පරිශීලකයන්ට
පරිශීලකයන්ට තොරතුරු තාක්ෂණය පදනම් වූ අනිවාර්ය සේවා සැපයීම එමගින් සිදු කරනු ඇත. තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් රාමුව දත්ත මධ්‍යස්ථාන ජාල සහ ඒ ආශ්‍රිත බොහෝ මෙවලම් වලින් සමන්විත වේ. බලන්න කියනවා ඇයි මේ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් භාවිතා කරන්නේ යටින් ඉරි ගන්න පුතේ මේ මොකටද කියලා අහුවොත් ඇයි මේක ව්‍යාපාරයේ විවිධාකාර ප්‍රතිලාභයන් ගෙන එනවා මෙන්න මේ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් භාවිතා කළොත් ඒක සරලව හිතන්න පුතේ සර කඩේට ගිහිල්ලා බඩු වර්ග 20ක් ගත්තොත් මල්ලකට ඔය බඩු 20ෙම නම් ටික ලියලා මිල දාලා ඔගේ වට්ටමක් දෙනවා නම් ඒක දීලා ඔක හදන්න බෑ වාරයක් විතර යනවා. ඔක ලියන්නේ මොකේද? කැලෙන්ඩර් වල අනිත් පැත්ත. නැත්තම් පරණ පොතක. අර කීයක් පටියක් තියලා ඉරලා දෙන්න. දැන් ඒව නෑනේ. ඇල්ලුවා බාකෝඩ් එකට අවසාන බිල මෙච්චර ඩිස්කවුන්ට් එක මෙච්චර මේ තප්පර ගානයි බිස්නස් එක කියලා. මේ ජාර පහසු කරා. හරි මාර ප්‍රතිලාභයක් ගෙනත්. ගන්දුණු කරුව වැඩියෙන් එනවා. ගන්දුණු කරුව ශක්තිමත් වෙනවා. ව්‍යාපාරේ විකුණුම් වැඩි වෙනවා. භාණ්ඩ වල සේවා වල නියම මිලට විකුණ ගන්න පුළුවන් වෙනවා. හරි හොරකම් වෙන්නේ නැහැ. වංචා කරන්න අමාරුයි. මෙන්න මේ වගේ විශාල ව්‍යාපාරයක ප්‍රතිලාභ රාශියක් මේ තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් නිසා අත්විඳලා මේක මේ ගෙදර ඉන්න අම්මලා තාත්තලාත් ඔය අහන් ඉන්නවා නම් පැත්තක කොහේ හරි මේ ඔන්ලයින් අධ්‍යාපනය විශාල පහසුකම් රාශියක් අපිට සපයලා තියෙනවා. ඕක කියනකොටින් සමහර එහෙම අපේ පන්ති වල අය නම් එහෙම නැහැ. තව වෙන පන්ති වල ඉන්න අයට පොඩි අප්සෙට් එකක් තියෙනවා. මොකද ඔන්ලයින් පන්ති කරපුවාම අර මූවීම වෙන්න බෑ.
ආරයට මෙයා බලන්න නැතුව මේවා නෑ බස් එකේ යන්නේ උන්නේ එක එක පිස්සු වැඩ නෑ ඒ නිසා ගෙදර ඉන්නේ අමාරුයි ඔන්ලයින් පන්ති කිරීම හරහා ඇතිවෙච්ච ප්‍රධාන වාසිය තමයි දෙමෝපියන්ට ළමයා ගෙදර ඉන්නවා ගෙදර ඉඳන් ඉගෙන ගන්නවා දෙමෝපියන්ටත් ඒක මාර සහනයක් පන්ති ගියාට පස්සේ මොනවා කරනවද කොහේ යනවද ඒ රිස්ක් එක නෑ තොරතුරු තාක්ෂණය පුතේ අධ්‍යාපනය පැත්තෙන් දෙනවා විශාල ප්‍රතිලාභයක් අධ්‍යාපනයේ නොලබන පිස්සුවට බර කට්ටියට අයි ඔන්ලයින් වැඩක් නැහැ තේරෙන්නේ නැහැ ඒවා නිකන් මේවා වගේ ඕට වඩා හොඳයි මෙහෙම කරා හැබැයි ඒකට වැඩිය ප්‍රතිලාභ රාශියක් මේක ඇතුලේ තියෙනවා හරි බස් එකක් බස් ගාස්තු යන්නේන වියදම් වලට වඩා ඔන්ලයින් සම්බන්ධන පිළිවෙල අඩුයි ඇඳුම් ගන්න ඒකම මාසෙම වදින්න බෑ ඒ සඳහා යන පිළිවෙල ඉතුරුයි ඊට පස්සේ තව ඔය ඒ ගිහිල්ලා අසනීප වෙනවා ඊට පස්සේ ඒවට මේවා එනවා ඒ ප්‍රශ්නත් නැහැ වෙන එන බාහිර බලපෑම් තුන්වෙනි පාර්ශ්වයන්ගෙන් බලපෑමුත් නැහැ හැබැයි පුතේ මේක උච්චරටම ප්‍රතිලාභ තිබ්බත් මේකට අනුගත නොවෙන්න හේතුව තමයි ඊට වඩා ප්‍රතිලාභ එළියට පැන්නොත් තියෙන නිසා මේකට අනුගත වෙන්නේ නැහැ ඒ වගේම ව්‍යාපාර ආයතන සමහර ව්‍යාපාර ආයතනත් මෙන්න මේ තොරතුරු යත්තල පහසුකම් වලට අනුගත වෙන්නේ නැත විශේෂයෙන් රාජ්‍ය ආයතන උදේ වැඩට ගිහින් අය හවස තමයි ඇඟිල්ල තියන්නේ අය නැත්නම් අත්සන් කරන්න යනවා දවල්ට එහෙම යනවා අර ඒ කට්ටිය තිබ්බොත් එහෙම CCTV කැමරා වලින් කැප්චර් වෙනවා ෆින්ගර් මාක් එක තියන්න වෙන්නේ ඊට පස්සේ ඒ අනිවාර්ය CCTV කැමරා රෙකෝඩින් වෙලා හෙඩ් ඔෆිස් යනවා ඒව නැත්තම් ওই වගේ රෙකෝඩ් එනවා ওই වගේ වුණොත් එහෙම ජීවිතේට රාජ්‍ය ආයතන වල නිලධාරීන් කැමති වෙන්නේ නැහැ තොරතුරු තාක්ෂණයක් තලපස්සා පරිගණකයේ රාජ්‍ය ආයතන නැත්තම් අපි කියන්නේ ඔය ප්‍රධාන පෙළේ ආයතන වලට එනකොට භාවිතයට ගන්නකොට ප්‍රධාන නිලධාරීන් පවා විරුද්ධ වුණා හේතුව එයාලා ඒ තාක්ෂණය ගැන දන්නේ නැති නිසා හරි ඒ වෙනුවෙන් යාලා ලොකු හඩක් නැගුවා අම්මෝ අපිට ඕවා භාවිතා කරන්න බෑ එහෙම වුණොත් ආයතන විනාශ වෙයි නමුත් අද 90ක් ආයතන භාවිතා වෙන්නේ තොරතුරු තාක්ෂණිකයක් වල පස්මත තොරතුරු තාක්ෂණික මොකද ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය වැඩි එහෙනම් මොකද්ද මේ ව්‍යාපාරවල විවිධ පදනම් වෙච්ච අරමුණු ප්‍රතිලාභ රාශියක් ගෙන දෙන ඇත්තටම මැජික් පොල්ලක් තමයි අපි කියන මැජික් කරනකොට මැජික් කරන කෙනාගේ අතේ තියෙන අර ජස්ටි අන්න ඒවා එකක් තමයි මේ තොරතුරු යත්තල පහසුකම් කියන්නේ. අපි හිතමු මෙහෙම ෆොටෝකොපි මැෂින් එකක් තියෙනවා. ආයතනයෙන් පිටට අරන් යනවා ෆොටෝකොපි දාන්න. කවුරු හරි ආයතනයේ පුළුවන් නේ ආයතනය ඇතුලේ වදින ෆොටෝකොපි ගන්න තීරණය කරන්න. වැඩියෙන් ගැහුවා නම් පුතේ අනිවාර්යෙන් ඒක භාවිතය අවභාවිතයක්. තත්ගා ලඟුයි. ඒ කවුන්ට් එක තියෙනවනේ. සාමාන්‍ය මාසෙට 120යි ෆොටෝකොපි වදින. මේ පාර 300ක් ඇවිල්ලා 180ක් වැඩි වෙන්න විදියක් නැහැ. එහෙනම් මේක අවභාවිතයක්. ඒක කවුන්ට් එක. හරි මේ හැම විද්‍යුත් දත්ත අපි කියන තොරතුරු තාක්ෂණික ඕනම එකකින් වෙන්නේ ආයතනයේට මොනවාගෙන් හරි මොනවාම හරි ප්‍රතිලාභයක් දෙනවා. CCTV කැමරා ගැන කතා කරන්නම දෙයක් නැහැ. පරික ගැන වැඩ කියලා ගැන වගේ කතා කරලම වැඩක් නැහැ. ඒක උත්තරම ප්‍රතිලාභ දෙනවා. හරි මෙන්න මේ නිසා තමයි අපි මෙන්න මේ ආත්මල් පාස්වන් ගැන ඉගෙන ගන්න. අපි මේවා විග්‍රහ කරලා අපි මේ මුද්දට තේරුම් ගත්ත සංකල්ප මේ යත්තල පාස්වන් තුල තියෙනවා. හරි. පාඩේ යනතර මම කියන්නම් ඊළඟට ඔයාව හිර කරන තැනම. හරි. බලන්න මේකේ තියෙනවා විස්තරයක් වෙන්න මෙහෙම දාලා. මෙන්න මේ විස්තරයක් දාලා තියෙනවා. පාඩ දීලා. තොරතුරු තාක්ෂණික යන්තලෙහි අංග හෝ සංරචක සලකා බැලීමේදී
ඒට භෞතික දුඩාංග දැන් දුඩාංග කියන්නේ මොනවද කියලා අහගන්න එපා. පහසුකම් දත්ත ගබඩා කිරීම නැවත ලබා ගැනීම අතුරු මුහුණත් මුදුකාංග ඇතුළත් වේ. මම කිව්වා දුඩාංග මුදුකාංග මේ යම කරන්න උදව් වන සෑම එකක්ම යත්තර පහසුකම. මෙම රාමුව මගින් කුලියට ගැනීම පුහුණු කිරීම පරීක්ෂා කිරීම යාවත් කාලීන කිරීම නඩත්තු කිරීම ආදී සේවාවන් රැසක් සපයනු ලැබේ. ඔයාට ෆෝන් එකක් අතේ තියෙනවා නම් ඔයා කියන මට ඉතින් අප්ඩේට් එකක් ආවා. යාවත් කාලීන කිරීමක්. ඊට පස්සේ කියනවා අතුරු මුහුණක්. ඔයා ගිහින් මම ඔයාට ID එකයි පාස්පෝර්ට් එකයි දෙනකොට ඔයා Zoom එකේ ගහන්නේ අතුරු මුහුණට උඩ. මේක තමයි ඔයාගේ ID එක. මේක තමයි මේකේ පාස්පෝර්ට් එක. ඒ ගහන්නේ මොකක් උඩද? ඒකට තමයි පුතේ අපි කියන්නේ මොකද්ද? ඉන්ටර්ෆේස් එක. එහෙම නැත්නම් අතුරු මුහුණට කියලා. ඒ නිසා මේ පහසුුන් නැද්ද? ඔයාට මේ තිබ්බ Windows ආවේ නැති වුණා නම් අදටත් පුතේ ජීවිතේට කම්පියුටරයක් භාවිතා කරන්න. මොකද අතීතයේ තිබ්බ පරිගණක සියලු දේ කෝඩ් සිස්ටම් තිබ්බේ. බයිනරි වලින් තිබ්බේ. මම කිව්වා ඔයාට 0.1.1.1 තිබුණේ. ඕකෙන් ගේම මේ Zoom එකට ලොග් වෙන්න තිබ්බනම් ඔයා ජීවිතේට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔය ID එක පාස්කෝඩ් එකයි නැතුව අපිට මේ දෙකම නැතුව එන්න පුළුවන් IP එක දන්නවනම්. ඔයාට ඒ පැත්තෙන් එන්න එහෙම කිව්වනම් එහෙම ඔයා ජීවිතේට මේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔයාට ලේසි මේක ගහන්න ඊට පස්සේ මෙන්න මේක එනවා. ඒකට මේක ගහන්න ඕක ඔබන්න එන්න. ඒක තමයි ඔයයි මායි අතර අතුරු මුහුණත. එහෙනම් ඒක සපේනවා කියන්නේ පුතේ අපිට මේකේ ඇත්තට පහසුකමක්. ඊට පස්සේ කියනවා දත්ත ගබඩා කිරීම නැවත ලබා ගැනීම දන්නවා. තව කියනවා යාවත් කාලීන කිරීම දන්නවා. නඩත්තු කිරීම. ඔයාලා ඇප් එකක් හරි ෆෝන් එකක් හරි තියෙනවනම් ඔයා ඕකේ කවරයක් දාලා දෙනවා. කවරේ දාලා පොඩක් පිහ දාලා බලන්න කොච්චර දුවිලි තියෙනවද. ස්ක්‍රීන් එකට අර ස්ක්‍රීන් සර්වර් මේ ජෙල් එකක් වතුර එකක් තියෙනවා දාලා පිහ දාලා බලන්න කොච්චර ක්ලීන් වෙනවද කියලා. ඒව තමයි පුතේ නඩත්තු කරන්නේ. බෑක් කවර් එක කාලෙන් කාලෙට මාරු කරලා ටෙම්පර් ග්ලාස් එක මාරු කරලා ඔයා නඩත්තු කරනවා. බැටරිය charge කරනවා. ඔයා නඩත්තු කරනවා. එහෙනම් පරිගණක පද්ධතිය අපි නඩත්තු කිරීම වලට ලක් කරනවා. ඒකලත් උදව් වෙන්නේ මොනවද? යටිතල පහසුකම්. එහෙනම් පුතා මේ යටිතල පහසුකම් කියන්නේ මොකද්ද මේ? ඉන්න ලොකු විෂය පතයක්. හරි මේ විෂය පතේ තුල දුඩාංග මුදුකාංග අධ්‍යාපනයේ පුහුණුව මම ඉස්සරලා කිව්වා වගේ මේ සියලු දේ එකතු වෙච්ච තැනක් තමයි පුතේ මේ යටිතල පහසුකම් කියන්නේ. එහෙනම් මේ යටිතල පහසුකම් තුලින් තමයි අපි ව්‍යාපාරයේ අරමුණු ළඟා කරගන්න තොරතුරු තාක්ෂණයේ මෙන්න මේ යටිතල පහසුකම් තුලින් තමයි ව්‍යාපාරයේ අරමුණු ළඟා කරගන්න මෙන්න මේ තොරතුරු තාක්ෂණය භාවිතා කරන්නේ. මෙයා නැති වුණා නම් ඔයා කොහොමද මෙයා සම්බන්ධ කරන්නේ? මෙන්න ව්‍යාපාරයේ අරමුණ මෙන්න තාක්ෂණය කොහොමද සම්බන්ධ වෙන්නේ? සම්බන්ධ වෙන්නේ කියක්. සම්බන්ධ කරන්න කියන්නේ මෙයා සම්බන්ධ කරන්න නම් මොකක්ද ඕනේ? යටිතල පහසුකම් ඕනේ. මොනවද මේ යටිතල පහසුකම් වල තියෙන්නේ? දාංග තියෙනවා. මුදුකාංග තියෙනවා. අධ්‍යාපනය තියෙනවා. ඔය වගේ අතුරු මුහුණක් තියෙනවා. විවිධාකාර දේවල් මේක ඇතුලේ තියෙනවා. මේවා නැතුව ව්‍යාපාරයේ අරමුණු ලාභ ලබන්නවත් හරි ව්‍යාපාරයේ පැවැත්මටවත් මේ කිසිදු කරුණක් ළඟා කරගන්න බෑ. තොරතුරු තාක්ෂණය භාවිතා කවුරු නැතුව යටිතල පහසුකම්. අන්න එච්චර වැදගත් කියන කොටසක් තමයි පුතේ අපි මේ අද කතා කරන්න ගන්නේ. අපි මේ කතා කරන්න ගන්නේ. එහෙනම් මෙන්න මේ යටිතල පහසුකම් ඉතා වැදගත් වෙනවා තොරතුරු පද්ධතියක් තුනේ ව්‍යාපාරයේ අදාළ ප්‍රතිලාභයන් ලබා ගන්න. නොකොහොමද තේරුම් ගන්න. අපි යන් එහා පැත්තට.
හරි එහා පැත්ත හරි ඔය රූප සටහන් වල තියෙන මම හිතන්නේ ඔයාලට පොඩි අකුරු පේන්නේ නැහැ පැහැදිලි මදි ඇති මෙන්න මේ වගේ හරි පොඩි සේවාවන් ටිකක් පුතේ මම ඔය කියන්නේ පොඩි සේවාවන් ටික මෙන්න මේව හතරක් තියෙනවනේ රූප හතරක් ඔය තියෙන්නේ මෙතන මැද ආයේ දෙකක් තියෙනවා මේක පැහැදිලි නෑ ඔයාගේ මම හිතන විදිහට මම මේ අර්ථකථනය කරන්නේ මේකෙන් අර්ථකථනය කරන්නේ මේ ව්‍යාපාර තුල සිද්ධ වෙන නැත්නම් ව්‍යාපාර තුලින් අපි බලාපොරොත්තු වෙන තොරතුරු තාක්ෂණයේ භාවිතයෙන් අපි බලාපොරොත්තු වෙන සේවාවන් ටික පුතා ඔයා ගන්න පළවෙනි රූප සටහනේ පේනවා නම් පළවෙනි රූප සටහනේ මෙන්න මේකේ පේනවා නම් ශ්‍රවණා රූපවාහිනී පළවෙනි එක ටීවීයක් වගේ ස්ටෑන්ඩ් එකක් තියෙනවා එතනින් දාගන්න ශ්‍රවණා රූපවාහිනී ඒ වගේම මේකේ තව එකක් තියෙනවා මේ පැත්තට වෙන්න ආරක්ෂණ පද්ධති අපි දෙවෙනියට මෙයා ගමු විකුණුම් ස්ථාන පද්ධති ටේබල් එකක් වගේ තියෙන තැන දාගන්න ජාලකරණේ තුන IP දුරකථන රහන් හතරේ තොරතුරු තාක්ෂණයේ ආරක්ෂාව තොරතුරු තාක්ෂණයේ ආරක්ෂාව වලාකුළු විසඳුම් මෙන්න මේ වගේ විවිධ වූ පහසුකම් සඳහා අපි තොරතුරු තාක්ෂණයත් එක්ක තොරතුරු තාක්ෂණික යටතල පාසුකම් භාවිතා කරනවා. හරි? අපි යනවා තොරතුරු තාක්ෂණික යටතල ව්‍යුහයේ සංරචක කියන කොටසට කතා කරමු. මෙන්න මේකයි මම මෙතනින් පස්සේ ආව මම අතාරිනවා. මෙන්න මෙතනින් පස්සේ මම ඔයාව අතාරිනවා. පිටු අංක 7ට එනකම් මම ඔයාව අතාරිනවා. ඉතින් පස්සේ තමයි මම ආයේ ඔයාත් එක්ක සම්බන්ධ වෙන්නේ. හරි? ඒ සම්බන්ධ වෙන්නේ එතනදී මේවා අපි කතා කරපු දේවල් විස්තරාත්මකව ඔයාට ඒකේ දීලා තියෙනවා. මම ඊළඟ දවසේ ඔයාව සම්බන්ධ වෙන්නේ 7 වෙනි පිටුවේ. හරි? ඒ 7 වෙනි පිටුවෙන් සම්බන්ධ වුණාම පුතේ පොඩි කොටසක් අපි කතා කරන්නේ. අපි මේ ඉගෙන ගන්න මේ සූම් තාක්ෂණය කියලා දුන්නා නම් ඔයාට ඔය වලාකුළු සහ ජංගම පරිගණක කියන කොටස
හොඳට තේරෙනවා. විභාගය අනිවාර්යෙන් ආන තැන. හරි? එතනින් පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ආයේ මුදුකාංග ගැන. හරි? මුදුකාංග වර්ග ගැන. ඔයා ඕවා ගැන හොඳට දන්නවා. හොඳට ඉගෙනගෙන තියෙනවා. අන්න ඒ කොටස් ටික තමයි මම කිව්වා පුතාට. පළවෙනි පාඩම ටිකක් කල්යයි ටිකක් හිමින් කරයි. හැබැයි ඒක සාරාංශගතත් නෑ. පැහැදිලි කිරීම හොඳට කරා. ඒ වගේ තියෙන සවිස්තරාත්මක තොරතුරු ටික තමයි අපි ඊළඟට කතා කරන්නේ. ඉස්සරලා යන තොරතුරු තාක්ෂණික යටතල ව්‍යුහයේ සංරචක ගැන කතා කරා. ලියන්න මෙහෙම. ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වල තොරතුරු තාක්ෂණ යටතල ව්‍යුහයේ සංරචක යටතේ පිටු අංක 2 උත්තේජ සර් පිටු අංක 2 තොරතුරු තාක්ෂණික යටතල ව්‍යුහ සංරචක කියන එක යටතේ පොඩි ඉඩක් තියලා තියෙනවනේ. ඔය එක දුඩාංග කියලා තියෙන්නේ. ඊට උඩින් තියෙනවනේ පොඩි තීරුව. අන්නේ තීරුවේ ගියා. ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වල විවිධ අවශ්‍යතාවයන් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වල විවිධ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා අවශ්‍ය වන භෞතික උපකරණ තාක්ෂණික හැකියාවන්ගෙන් සමන්විත මානව සම්පත් මුදුකාංග ආදී
මෘදුකාංගාදී උපාංග රසක් උපාංග රසක් තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම් ව්‍යුහයේ දැකිය හැක එම උපාංගයන් හතක් සංරචකයන් ලෙස හඳුනා ගනී. උපාංගයන් හතක් සංරචක ලෙස හඳුනා ගනී. බලන්න ඔයාට පිටු අංක දෙකේ පරිගණක දුඩාංග මෙහෙයුම් පද්ධතියේ පරිසරය හරි ඔයා කියව ගන්න ඕනි. මේවා ප්‍රශ්න දෙනවා පේපර් එක හදනවා ව්‍යවසායික මෘදුකාංග දත්ත කළමනාකරණය හා ගබඩාකරණය ජාලකරණය හරි අන්තර්ජාල වේදිකාව උපදේශන හා පද්ධති ඒකාබද්ධ සේවාව මෙන්න මේ කියන හතෙන් තමයි ඔය සංරචක අපි හඳුනාගන්නේ ව්‍යුහය තුල තියෙන. අපි අර කතා කරපු දුඩාංග මෘදුකාංග ජාලකරණ සේවාවන් මේ අධ්‍යාපනයේ ඔය කියන සියලු දේ මෙන්න මේ හත තුල ගොනු කරලා තියෙනවා. ඔන්න ඔය ගොනු කිරීම ඔයා කියව ගන්න ගෙදරදී කියවගෙන වෙනම හයිලයිට් කරගන්න විශේෂ වෙන තැන් උදේ පේපර් එකේ ආවට පස්සේ දුක් වෙන්න වෙයි. හරි මම මේ කොළුවෙන් හිටගෙන කොච්චර කිව්වත් ඕක කියවලා අවබෝධ කරගත්තේ නැත්නම් ඔයා ඉවරයි. හරි ඒ නිසා මෙන්න මේ හත හොඳට කියවලා තොරතුරු තාක්ෂණිකයේ අර්ථල පාස්පම් වල විකාශනයේ පිටු අංක 4 තියෙන අතීතයේ දැන් මේ අපි කතා කරන තොරතුරු තාක්ෂණයේ අතීතයේ සාරාංශගතව ඔයා ගොනු කරගන්න. මේවා දැනගෙන ඉන්නේ කොහොඳයි. හරි ඊළඟට පුද්ගල පරිගණක පද්ධතිය ගැන ඒ කියන්නේ පුතේ මේ ආරම්භයේ 1981 මේ අතීතයේ ගැන මම ඔළුවේ හිටගෙන කිව්වත් ඔයා කියන්නේ නැත්නම් මතක තියාගන්න බෑ. එහෙනම් එන්නේ ඒක ගැනත් ඔයා මතක තියෙන්න ඕනේ. හරි ඒක කියව ගන්න ඕනේ. ඒ වගේම ඔයාට මම කතා කරන්න ගන්නවා පිටු අංක 5 සේවාදායක සැපයුම් නිර්මිතය ඔය ක්ලයන්ට් සර්වර් කියන කතාව මම ඔයාලට ඊළඟ දවසේ පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට මේ අපිට ඊළඟ දවසෙන් පස්සේ ඔයාව ආයෙ මම හම්බෙන්නේ ලබන අවුරුද්දේ ආයෙ මේ අවුරුද්දේ මම ඔයාව හම්බෙන්නේ නැහැ. තව එක දවසයි මම මේ අවුරුද්දේ හම්බෙන්නේ. ඊට පස්සේ අපි ආයෙ හම්බෙන්නේ අවුරුද්දකින්. හරි? ඒ අවුරුද්දේ අපි මේකේ දෙවෙනි කොටසෙන් හම්බෙනකම් ආයෙ අපිට හම්බෙන්න තියෙන එක දවසයි. මොකද මෙන්න මේ ව්‍යුහය තුල අපි පරිගණකයේ හැඳින්වීමේ ඉඳන් පද්ධති හැඳින්වීමේ ඉඳන් කියපු කතාවල ව්‍යුහාත්මක හා තියරි කොටස් ටික තමයි ওই දිගේ හැරලා තියෙන්නේ. අපි ඊළඟ දවසේ හම්බෙන්නේ
පිටු අංක 5 සේවාදායක සේවා සැපයුම් නිර්මිතය කියන තැනින් එතෙක් ඔය ටික හොඳට කියවලා උපාංගයන් සංරචක නැත්නම් ජනතල පාසුකම් වල සංරචක 7 පිළිබඳ හොඳ දැනුමක් එකතු කරගන්න. ඕවා අපි කියපු, අපි නෝට් ලියපු, පළවෙනි පාඩමේ කතා කරපු දේවල් තමයි ඔය තියෙන්නේ. ඒ ටික හොඳට කියවන්න, අධ්‍යයනය කරන්න, පරිස්සමෙන් ගෙදරටලා ඉන්න. පොඩ්ඩක් ඔයාලගේ ඔය තියෙන වටපිටාව ගැන අවබෝධයෙන් පරිස්සමෙන් ඉන්න ඕනේ. මොකද අපි දන්නේ